සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. දෙලොව අභිවෘද්ධිය පිණිස කටයුතු කරන සත්පුරුෂයින් හට මහා සංඝරත්නය පින්කෙතකි. එබැවින් මහා සංඝරත්නය කෙරෙහි සිත පහදවාගෙන කටයුතු කිරීම යහපතකි. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ඒ සඳහා ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ගම්පහ වතුරගම පදිංචි ශමිලා ආරියරත්න මහත්මිය සහ ගිහාන් සෙල්ලහැන්නදි මහතා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත්, ධර්මානුකූලව සකස් කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු
උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඒ වගේම තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් රැස් කරගත්ත අන්‍ය වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාව තුළින් මම පැහැදිලි කරන්න කල්පනා කළේ මේ ශාසනයේ මහා සංඝරත්නය කොයිතරම් ගුණවත්ද කියන කාරණාව. පුණ්‍යාභිසන්ද සූත්‍රයේ පුද්ගලයාගේ ජීවිතයට පින් ගලන කරුණු 8ක් දේශනා කොට වදාලා. ඒ කරුණු 8 මොනවද කියලා කෙටියෙන්ම මතක් කළොත් තිසරණ සහිත පන්සිල්. පළවෙනි කාරණාව, ඉද ආර්ය ශාවකෝ බුද්ධං සරණං ගතෝ හෝති. මේ ශ්‍රාවකයා, මේ ආර්ය ශ්‍රාවකයා බුදුන් සරණ ගියේ වෙයි. ධම්මං සරණං ගතෝ හෝති, දහම් සරණ ගියේත් වෙයි. සංඝං සරණං ගතෝ හෝති, සංඝුන් සරණ ගියේත් වෙයි. ඉතින් අපි නිතර භාග්‍යතුන් වහන්සේ සරණ යන හැටි, භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙන හැටි, ධර්ම රත්නයේ සරණ යන හැටි, ධර්ම රත්නයේ සරණ ලැබෙන හැටි, මේ වගේ කරුණු බොහෝ දේශනාවල් වලින් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මහා සංඝරත්නය කියලා කියන්නේ කොයිතරම් ගුණවත්ද, මොන විදිහට සිල්වත්ද කියන කාරණාව අද සාකච්ඡා කරන්න කල්පනා කළා. සුපටිපන්නතාදී ගුණ විශේෂයෙන් ගුණ 9ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට මහා සංඝරත්නය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණ, ඒ වගේම භාග්‍යතුන් වහන්සේ සරණ ගිය, ශාසනයට ආපු දවසේ ඉඳලා මුළු ජීවිත කාලයම බුද්ධ රතනයටත් ධර්ම රතනයටත් අනුව තමන්ගේ ජීවිත කාලයේ පවත්වන්න ප්‍රතිඥා දුන්න මහ වීර්යවන්ත පින් ඇති සත්පුරුෂ පිරිසක්. භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙනවා කියලා කියන්නේ මේ ලෝකයේ අති දුර්ලභම කාරණාවක්. මොකද භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙන එක එච්චර දුර්ලභයි කියලා කියන්නේ. අපි සාකච්ඡා කරලා තියෙනවා පින්නතුනි, කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ. භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණාම තමයි අපි බෞද්ධයෙක් වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙනවා කියන කාරණාව හරි ගැඹුරු කාරණාවක්. සරණ යන ක්‍රම 4ක් තියෙනවානේ. ආත්ම සන්නියාතන සරණාගමනය, තත් පරායන සරණාගමනය, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය, පනිපාත සරණාගමනය කියලා. මේවා විස්තර කරලා නම් තියෙනවා මීට කලින්. ආත්ම සන්නියාතනයි කියලා කියන්නේ මගේ ආත්මය කෙලින්ම භාග්‍යතුන් වහන්සේට පූජා කළා කියන එකයි. ඉතින් ඊට පස්සේ මට මේ ආත්මය පවත්වන්න වෙන්නෙම භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට. එද මට අයිති නැහැනේ. මං ආත්මේ භාග්‍යතුන් වහන්සේට පවරලා තියෙන්නේ. මට පොඩි අයිතියක් තියෙනවා, ඇඳුම් අඳවන්න පුළුවන්, නාවන්න කවන්න පොවන්න පුළුවන්. ඒ වගේ කටයුතු ටිකක් කරන්න මට අයිතියක් තියෙනවා. නමුත් ඒ සියල්ලමත් භාග්‍යතුන් වහන්සේ කැමති හැටියට තමයි කෙරෙන්න වෙන්නේ. ඉතින් සුළුපටු නෑනේ. මේ ලෝකේ කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඊටාම අපහසු දෙයක්. දෙවැනි එක තත් පරායන සරණාගමනය, ඒකත් පළවෙනි එකට සමානයි. ආලෝක යක්ෂයා භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ මේ දෙවැනි ක්‍රමයෙන්.
තුන්වෙනි ක්‍රමේ ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනයේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අද පටන් භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. ඉතින් එතකොට ගුරුවරයා වැඩියෙන්ම සලකන්නේ ගුරුවරයා පන්තියේදී ශිෂ්‍යයාට වැඩක් පවරනකොට ඒ වැඩවලින් 100ට කීයක් කරපු කෙනාටද? 100ට 100ක්ම කෙරුවොත් තමයි ගුරුවරයාගේ අවධානය හොඳටම හම්බෙන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ අපිට මේ ලෝකේ ජීවත් වෙන හැටි කියලා දුන්නාම භාග්‍යතුන් වහන්සේට අනුව අපි 100ට කීයක් පවත්වනවද? ඒ කියන්නේ 100ට කොයිතරම් ප්‍රමාණයකින් භාග්‍යතුන් වහන්සේට අපි කී කරුද කියලා හිතලා බලන්න ඕනේ. මෙතෙක් නම් ආර්යයන් වහන්සේලාට දිගටම අකී කරු වුණා. ඒකනේ මේ සංසාරෙ මෙච්චර දුර එන්නේ. ඉතින් මේ වෙලාවෙත් අකී කරු වෙනවා නම් ඒක අප විසින් අපිටම කරගන්න විශාල පාඩුවක්. මොකද අපි ඉන්නේ බොහොම දුෂ්කර තැනක. දුෂ්කරයි කියලා කිව්වේ එක පැත්තකින් බලම හරි විශේෂ තැනක. මොකද අපේ භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ ඉස්සරහට පහළ වෙන්න ඉන්නේ තව එක බුදුරජාණන් වහන්සේ ළමයි. ඒ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි කියලා කියන්නේ. මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි කියලා තියෙන්නේ. ඉතින් මේ ජීවිතේ වැරදිලා අවීචයකවත් වැටුනොත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනය හුළඟවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ කාලේ මිනිස්සුන්ගේ පරමාවශ්‍ය තියෙන අවුරුදු 100ත් 120ත් අතරනේ. ඉතින් අවීචයේ ආවිෂ අන්තර්කල්ප එකක්. ඉතින් මේ කාලේ අවීචයට ගියොත් ඊළඟ අන්තර්කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ 100ත් 120ත් අතර වාගේ මේ කාලේ තමයි උපදින්න ලැබෙන්නේ. ඒත් මනුස්ස ලෝකයට ආවොත් තිරිසන් වේද දන්නෙත් නැහැ. කෙසේ වෙතත් ඒ වෙනකොට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඉවර වෙන්න කාලේ. මොකද මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්සුන්ට පරමාවිෂ අවුරුදු ලක්ෂයක් තියෙන කාලේ. ඒතර අවීචයෙන් ගොඩ එන්නේ අපි අවුරුදු 100 කාලේ. එහෙනම් ශිෂ්‍ය භාවෝපගමණයෙන් සරණ යනවා කියලා කියහම ඊටාම කීකරු වෙන්න ඕනේ. මොනවද භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන්නේ? ඊට අනුවම ජීවත් වෙනවා කියන එකයි. මොකද හොඳම උදාහරණය අඟුලිමාලයන් වහන්සේගේ ගිහි කාලේ චරිතය. ඒ ගුරුවරයා කියනවා උඹට ශිල්ප පිහිටන්න නම් මිනිස්සු 1000ක් මරලා මට ගුරු පඬුරක් දෙන්න කියලා. ඉතින් අහිංසක කියනවා ස්වාමීනි මම අහිංසක කියලා කුලයක ඉපදිච්ච කෙනෙක්. අහිංසක කියලා නමක් දරන කෙනෙක්. මිනිහෙක් තබා මැස්සෙක් මදුරුවෙක්වත් මරන්න බැරි මම කොහොමද ස්වාමීනි මිනිස්සු 1000ක් මරන්නේ කියලා. ආචාර්යවරයා කියනවා උඹට ඒ ගුරු පඬුර දෙන්න බැරි නම් උඹට ශිල්ප පිහිටන්නේ නැහැ කියලා. එතකොට ආචාර්යවරයාට කොච්චර කීකරුද මැස්සෙක් මදුරුවෙක්වත් මරන්න බෑ කියලා කියපු කෙනා ශිල්ප පිහිටන්නේ නැහැ මේ ගුරු පඬුර දෙන්න ඕනේ කියලා කියහම කියන්නේ එහෙනම් මට දුනුයි තල ටිකයි කඩුවයි දෙන්න කියලා. ඒ කියන්නේ ගුරුවරයාගේ වචනේ අල්ප මාත්‍රයක් ඉක්මවන්නේ නැහැ. මට බැරි වුණත් මම මේක කරන්න උත්සාහ කරනවා. ඉතින් එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු දේවල් කොච්චරද මේ ලෝකේ ජීවත් වෙන හැටි. නිකන් හිතලා බලන්න එදිනෙදා කටයුතු කරනකොට අපි භාග්‍යතුන් වහන්සේට 100ට කීයකින් කී කරුද කියලා. 100ට එකක් දෙකක් කී කරු වෙලා නම් ඒ ශිෂ්‍ය භාවෝපගමනේ හම්බ වෙන්නේ නැහැ. ඊළඟට හතරවෙනි කාරණාව තමයි පනිපාත සරණාගමනය. මම කියන්නේ මේ එකක්වත් පහසු නැහැ කියලා. ඒ කියන්නේ අපි මීට වඩා උත්සාහ කරන්න ඕනේ. මීට වඩා යෙදෙන්න ඕනේ. ගුණය දැක සරණ යනවා. පනිපාත සරණාගමනය කියන්නේ ඒකයි. ගුණය හඳුනගෙන සරණ යනවා. ඉතින් කෙටියෙන්ම කතා කරන්න තියෙන්නේ අපේ ජීවිතවල කොච්චර දේවල් අපි කටපාඩම් කළාද?
කොයි තරම් දේවල් මේ වෙනකොට ඉගෙන ගත්තද. නමුත් දැන් වයස කල්පනා කරලා බලලා අපි හිතුවහම මෙච්චර වයසක් දැම්මට ගිහිල්ලා මෙච්චර දේවල් ඉගෙන ගත්තා. නමුත් තමන්ගෙන්ම ප්‍රශ්න කළොත් ඉතිපිසෝ පාඨයේ තේරුම පාඩම්ද කියලා සමහර කෙනෙකුට භගවා කියන්නේ ඇයි කියලා අහපු ගමන්ම කියන්න බෑ. සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි කියලා ඇහුවහම කියන්න බෑ. ඉතින් එතකොට ගුණය දැක සරණ යනවා කියලා කියහම මේ නිමක් නැති අසීමාන්තික බුද්ධ ගුණය අපි කෙරෙහි අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේම තමයි මේ තරමට මේ කෙටි කරලා දේශනා කළේ. ඒ සියලුම ගුණස්කන්ධය මේ ඉතිපිසෝ පාඨය ඇතුලේ නෑ. නමුත් ගුණ දැනගන්න අපිට අවශ්‍ය ප්‍රමාණයක් ඒ තුල තියෙනවා. අසීමාන්තික ගුණයක් ඒ තුල විස්තර කරනවා. ඉතින් අපි අපෙන් අහලා බැලුවොත් කීයෙන් කී දෙනාටද ඉතිපිසෝ පාඨයේ තේරුමවත් මනාව පාඩම් තියෙන්නේ. ඉතින් ඒකත් පාඩම් නැත්තම් මේ ගුණය දැක සරණ යනවා කියන කාරණාව කොහොමද සම්පූර්ණ කරන්නේ කියන කාරණාව අපි ආපහු හිතන්න වෙනවා. එතකොට මහා සංඝයාගේ ගුණ සඳහන් කරනකොටත් භාග්‍යතුන් වහන්සේ ගුණ 9ක් දේශනා කොට වදාලා. සුපටිපන්න ආදී ගුණ. ඉතින් ඊටාම ගැඹුරින් විස්තර කරන සාමාන්‍ය මේ ලෝකේ කෙනෙකුට හිතාගන්න බැරි අසීමාන්තික ගුණයක් ඒ භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා කීකරු වෙච්ච ශ්‍රාවකයන් වහන්සේලා ළඟ තිබුණා. පුදුමාකාර ප්‍රතිපත්ති ක්‍රමයක් තිබුණා. යම් ප්‍රතිපත්තියකට අදහස පිහිටෙව්වොත් මුළු ජීවිත කාලෙම එක වෙනස් කරන්නේ නැහැ. ඒ වාගේ කරුණු කීපයක් තමයි අද දේශනාවෙන් මම සාකච්ඡා කරන්න කල්පනා කළේ. ශ්‍රද්ධාව උපදව ගනිමින් මේ මහා සංඝයා සරණ යා යුතුයි. එවන් වූ මහා සංඝරත්නයේ සරණ ගිය කෙනෙකුට රෑ දවල් දෙකේම තමන්ගේ ජීවිතේට ගංගාවක් පිරීලා ගලනවා වගේ පිං ගලනවා කියන එක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි. එතකොට මේ ශාසනයේ සංඝයාගේ කෙරවල කියලා හැඳින්වුවේ සරියුත් මහරහතන් වහන්සේට. සංඝයාගේ කෙරවල. ඒ කියන්නේ අන්තිම භික්ෂුවද? අන්තිම භික්ෂුව කියන එක නෙමෙයි. මේ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේ ඉක්මවල යන්න තරම් කිසිම භික්ෂුවක් සමත් නැහැ. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. භික්ෂූන් වහන්සේලා අතරින් කාටවත් සාරිපුත්තයන් වහන්සේ ඉක්මවල යන්න බෑ. මේ ශාසනයේ දෙවනි වුණා නම් දෙවෙනි වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරමයි. වෙන කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ. නමුත් මහ පුදුමාකාර අසීමාන්තික ගුණයක් තියෙනවා. ඒ තරම් තැනක ඉඳගෙන පුදුම ගුණයක් තමයි තියෙන්නේ. පිළිදෙන අපිට කොහොමත් මේ මහතෙරවරුව තේරෙන්නේ නැහැ. පැවිදි වෙන්න කලින් ආත්ම 500ක් එක දිගට ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. රහත් වෙන ආත්මෙට කලින් එක දිගටම ආත්ම 500ක්. අන්න ඒ නිසා මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙනම වහන්සේ හඳුන්වන්නේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා නමක් තියෙනවා. දැන් බ්‍රහ්මචාරී කියන වචනේ නම් අපි ඕන තරම් අහලා තියෙනවා. නමුත් ඇයි මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ? අපිත් එක්ක හිතලා මේ කාරණාවත් හිතලා බලන්න. අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ ආත්ම 500ක් එක දිගටම රාගසිතින් යුක්තව තමන්ගේ ශරීර අවයවයක් තමන්ගේ අතින්වත් ස්පර්ශ කරලා නැහැ. එක භවයක නෙමේ ආත්ම 500ක. ඒක නිසා තමයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. මං හිතන්නේ එවන් උතුමන්ට අපි වන්දනා කළ යුත්තේ අද වඳින විදිහට නෙමෙයි කියලා. දන ගාලා බඩ ගාලා ගිහිල්ලා වැන්දත් පාඩු නම් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ.
එහෙම කරන්න පුළුවන් කාටද කියලා හිතන්න. ආත්ම 500ක් රාගසිතින් යුක්තව තමන්ගේ අතින්වත් ස්පර්ශ කරන්නේ ශරීර අවයවයක්. හිතලා බලන්න ඒ අත්හැරීම කොහොමද කියලා. නිහතමානී ගුණය. මේ තරම් ගුණවත් උතුමන් වහන්සේ එක දවසක් එදාම පැවිදි වෙච්ච 7 අවුරුදු වයසේ පුංචි හාමුදුරු කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි සිවුරු කොනක් බිම ගෑවෙනවා කියලා. හැරිලා බලහම හැබෑවටම සිවුරු පොටක් පාත් වෙලා. පසෙකට ගිහිල්ලා සිවුර හදාගෙන අර චූටි හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා දසංගිලි එකතු කරලා වැඳගෙන හිටගෙන දෑත් එකතු කරගෙන කියනවා ආචාර්යතුමනි දැන් හරිද කියලා. මේ දෙන්න අතර පරතරය කොහොමද? නමුත් අහන්නේ ආචාර්යතුමනි දැන් හරිද කියලා. ඇයි දැන් මේ ආචාර්යතුමනි කියලා කතා කළේ? සමහර කෙනෙක් එහෙම කතා කරනවනේ සමච්චලීට. නෑ උන්වහන්සේ සඳහන් කරන්නේ මගේ ජීවිතයේ අඩුපාඩුවක් පෙන්නලා දුන්නා. යමෙක් මගේ වරදක් පෙන්නවා නම් හැබැවින්ම ඒ මගේ ගුරුවරයෙක්. මේ ශාසනයේ එහෙම සඳහන් කරලා තියෙන නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගයිහ වාදින් මේ දාවී තාදිසං පණ්ඩිතම් බජී. ඇයි මේ කියන්නේ? යමෙකුට කවදා හරි කවුරු හරි කෙනෙක් තමන්ගේ වරද පෙන්නලා දුන්නා නම් ඔහු දිහා බලන්න කියන්නේ ජීවිත කාලෙටම මට නිදහනයක් පෙන්නපු කෙනෙක් දිහා බලනවා වගේ. අපිට නිදහනයක් කියන්නේ කෝටි ගාණක් වටින ධනයක් පෙන්වහම ඔහුට ජීවිතේ කොහෙ මුණ ගැහුණත් ගරු කරනවනේ. මට වරද පෙන්නපු කෙනා දිහත් බලන්න කියන්නේ ආන් ඒ තරම් ගෞරවයෙන්. මොකද නිදහණයෙන් අරගත්ත ධනෙ මේ ජීවිතෙම්ම ඉවරයි. වියදම් කරලා ඉවර කරන්න බැරි වුණත් මට ඒව අත්හැරලා යන්න සිද්ධ වෙනවා. නමුත් වරද හදාගත්තහම ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් මට සැපයි. නිදහනේ මේ ජීවිතයට විතරක් සැපයි. වරද හදාගත්තහම ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් මට සැපයි. එහෙනම් වරද පෙන්වන කෙනා නිදහනයක් පෙන්වන කෙනෙක් දිහා බලනවා වගේ ඔහු දිහා බලන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ ගුණය ඒ විදිහටම මේ මහ තෙරුන් වහන්සේලා ළඟ තිබ්බා. පිළිතුරේ තව දවසක් මේ මිනිස්සු හරියට කතා වෙනවා සරියුත් මහ රහතන් වහන්සේට තරහ යන්නේ නැහැ කියලා. රහතන් වහන්සේට තරහ යන්නේ බමුණෙක් කල්පනා කළා තරහ යන්නේ නැති මිනිස්සු ඉන්නවද මේ ලෝකේ? ඔය කියන හාමුදුරන්ටත් තරහ යනවාමයි මම ඒක ඔප්පු කරන්නම් කියලා පිණ්ඩපාතේ වඩිනකොට දවසක් පිටිපස්සෙන් එලවගෙන ගිහලා හයියෙන් පාරක් ගැහුවා. හැරිලවත් බැලුවේ නැහැ. උන්වහන්සේට නම් හැරිලා බලන්න තරම් කෙලෙසුත් නැහැ. නමුත් ගැහුවේ කවුද කියලා බැලුවෙත් නැහැ. නමුත් අපිට කවුරු හරි ඇවිල්ලා කියහම කෙනෙක් ඔබ ගැන මෙහෙම කියනවා. අපි කියමු කවුරු හරි අපිට බයිනවා මට කියන කෙනා මට කියන්නේ නැහැ කවුද බැන්නේ කියලා. නමුත් මෙන්න මෙහෙම බැන්න කියලා කියනවා. මට ස්පාසුවක් නැහැ බැනපු කෙනා අහගන්නකම්. හැබැයි නොදැනගන්න තරමට තමයි වටින්නේ. මොකද බැනපු කෙනා දැනගත්තහම ඔහු දකින තැන මට ඔහු පිළිබඳව තරහ හිතක් තමයි එන්නේ. ඉතින් එතකොට මට පාඩුයිනේ. හැම වෙලාවෙම උපදින්නේ ද්වේෂයනේ. ඉතින් නොදැනගන්න තරමටම හොඳයි. නමුත් ඔහු කියලා තියෙන්නේ මගේ වරදක් ගැන නම් වරද හදාගන්න පෙළඹෙන එක තමයි වටින්නේ. බැන්නේ කවුද කියන කෙනා වටින්නේ නැහැ. ඒ වගේ සාරිපුත්තයන් වහන්සේට පිටට ගහලා කේන්තියක් දැක්කේ නැහැ. බමුණට හරියට දුක හිතුණා. මොකද ඒ තරම් පාරක් ගැහුවේ. අනික ඉතින් මේ පාර කොහෙ දැනෙන්නද? ඒක සැරයක් අර පරවියන් වාසය කරන පර්වතයක වාසය කරන කාලේ හඳ එළියට වෙලා සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්නවා. හිස එහෙම හොඳට බාලා. හඳ එළියට දිලිසෙනවා හිස. මේ වෙලාවේ අහසින් යනවා යක්ෂයෙක්. යක්ෂයෝ දෙන්නේ කියන්නේ.
ඉතින් එක යක්ෂයෙකුට හිතෙනවා පෙර තරහකාරයද දන්නේ සාරිපුත්තයන් වහන්සේගේ හිසට ටොක්කක් අයින්නම හිතෙනවා. අනික් යක්ෂයාට කියනවා මිත්‍රයා මට නම් අර ශ්‍රමණයාට ටොක්කක් ඇනලා එන්නමයි හිතෙන්නේ කියලා. අනික් යක්ෂයා කියනවා යාළුවෝ උඹ දන්නවද ඔය කවුද කියලා? උඹ ටොක්ක ඇන්නොත් උඹ නැහුණා කියලා හිතාගනින් කියලා. එච්චර කියලා දුන්නත් තමන්ගේ තණ්හාව වැඩි ටොක්ක අනින්නමයි හිතෙන්නේ. කියන දේ අහන්න නැතුව ඇවිල්ලා හයියෙන් පාරක් හිසට ගැහුවා. හැබැයි ඒක මුගලන් මහරහතන් වහන්සේ බලාගෙන. මුගලන් මහරහතන් වහන්සේ පස්සේ ඇවිල්ලා අහනවා ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි. ඔබ වහන්සේට කිසි වේදනාවක් නැද්ද? සඳහන් කළා මොග්ගල්ලාන මට එහෙම අමාරුවක් මුකුත් නැහැ. පොඩ්ඩක් හිස රිදුණා කියලා. එතකොට තමයි කියන්නේ ආශ්චර්යයි අද්භූතයි ස්වාමීනි. යක්ෂයෙක් ඔබ වහන්සේට ටොක්කක් යන හිසට ප්‍රහාරයක් එල්ල කළා. යක්ක ප්‍රහාර කියන සූත්‍රයේ මේ කාරණාව තියෙන්නේ. ඔබ වහන්සේට ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරය රියන් 7ක් 8ක් උස ඇතෙකුට එල්ල කළා නම් සඳහන් කරන්නේ මහ පොළොව කඩාගෙන ඇතා පොළොව යටට ගිලෙනවා කියලා. ඒ තරම් පහර සැරයි. ඒකයි කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ අන්තන් චුට්ටක් රිදෙනවා කියලා කියනවා. නමුත් සාරිපුත්තයන් වහන්සේත් නැවත කියනවා ආශ්චර්යයි මොග්ගල්ලානේ. ඔබ මහා යකෙක් දැකලා මම ප්‍රේතෙක්වත් දැක්කේ නැහැ කියලා. ඉතින් ඒ තරම් පහරක් මෙහෙම ඉවසන්න පුළුවන් වුණා නම් මොනතරම් කාය ශක්තියක් තියෙන්නේ නැද්ද? ඉතින් එතකොට මේ බමුණගේ පහරක් නෙමෙයිනේ. නමුත් වැඳලා සමාවිල්ලාම සමාව දෙනවා. මොකටද සමාවිල්ලන්නේ කියලා ඇහුවාම කියනවා ගැහුවේ මමයි කියලා. ස්වාමීනි සමාව දීලා විතරක් මදි. අද මගේ ගෙදරින් දන් වළඳන්න ඕනේ කියනවා. දානෙටත් වඩිනවා. එනකොට මිනිස්සු පෙළ ගැහිලා බලාගෙන ඉන්නවා. මොකටද මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ? අර බ්‍රාහ්මණයට ගහන්න. මොකද කියලා ඇහුවාම සාරිපුත්තයන් වහන්සේට ගහපු නිසා. සරියුත් මහරහතන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් කතා කරලා ඒ සියලු දෙනාම පිටත් කරලා අරිනවා. ඔහු ගැහුවේ මටයි ඔබලට නෙමෙයි. නමුත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි නං. ඒක නිසා ඔබලා ප්‍රශ්න හදාගන්න එපා කියලා. ඉතින් මේ වගේ මහ පුදුම නිහතමානිකම්. තමන්ගේ හැකියාව කවදාවත් ප්‍රදර්ශනය කළේ නෑ. අපි හැමෝම දන්නේ මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තය කියලා විතරයි. නමුත් අපි දන්නේ උන්වහන්සේගේ වෙනත් හැකියාවක්. පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා ස්වාමීනි සෑම ශාසනයකම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කලින් පිරිනිවන් පෑවා. මමත් ආයු සංස්කාර අත්හැරියා. මටත් පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. සාරිපුත කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි උපන් ගෙදර. ඇයි උපන් ගෙදර පිරිනිවන් පාන්නේ? අම්මා තාමත් මිත්‍යා දෘෂ්ටිකයි. දරුවෝ 7 දෙනෙකුගේ අම්මා කෙනෙක්. දරුවෝ 7 දෙනාම රහතන් වහන්සේලා. නමුත් අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. ආයු සංස්කාර අත්හරිනකොට කල්පනා කළා මගේ අම්මා මිසදිටු බවින් මුදවන්න සමත් කවුද? ඒකත් මමම තමයි කරන්න වෙන්නේ. ඒක නිසා තමයි පිරිනිවන් පාන්න අම්මගේ ගෙදර යන්න තීරණය කළේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා සාරිපුත්ත පිරිනිවන් පාන්න කලින් ධර්ම දේශනාවක් කරලම පිරිනිවන් පාන්න කියලා. දන්නවා ඉතින් භාග්‍යතුන් වහන්සේට මගෙන් බණ අහන්න ඕනේ නැහැ කොහොමද? නමුත් ඇයි මට මේ ආරාධනාව කළේ? මෙතෙක් කල මේ ශාසනයේ මගේ සහෝදර සංඝයාට පවා මාව ප්‍රසිද්ධ ප්‍රඥාවන්තයින්ගෙන් අග්‍රයි කියලා. නමුත් ඒ කවුරුවත් දන්නේ සාරිපුත්තයන් වහන්සේගේ 이르දිමය ශක්තිය කොච්චරද කියලා. මට මේ කියන්නේ අද ඒක ප්‍රදර්ශනය කරලා පිරිනිවන් පාන්න කියලා. 7 වතාවක් බුදුරජාණන් වහන්සේට වැඳලා අහසට පැන නැගලා ප්‍රාතිහාර්ය දැක්වුවහම සක්වල ගැබ කැළඹෙන්න තරම් මුළු සවැත් නුවරම රැස් වෙනවා. ප්‍රාතිහාර්ය දක්වලා ධර්ම දේශනාව නිමා කරාම
බුදුරජාණන් වහන්සේත් අහනවා සාරිපුත්ත ඔය ප්‍රාතිහාරයට මොකක්ද කියන්නේ කියලා. සාරිපුත්තයන් වහන්සේගේ වචනයෙන්ම කියනවා ස්වාමීනි මේකට කියන්නේ සිංහයාගේ ක්‍රීඩාව කියලා. නමුත් එවන් මහා සිංහරාජයා කවදාවත් මට මෙහෙම හැකියාවකුත් තියෙනවා කියලා අල්ප මාත්‍රයක් කාටවත් පෙන්නලා නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ යමක් දන්න කෙනා කවදාවත්ම දන්න බව පෙන්වන්න යන්නේ. නොදන්න අය තමයි දන්නවා වගේ වැඩ කරන්න ගිහිල්ලා අනික් අයටත් මහ ලොකු පාඩු කරලා නතර වෙන්නේ. ඒකනේ කියන්නේ හිස් වාජන වැඩිපුර ශබ්ද නගනවා කියලා. නමුත් පිරුණු වාජන වල එහෙම හඬක් නැහැ. පින්නතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ මොන තරම් ගුණවත්ද කියන කාරණාවයි මම මේ දේශනාවේදී පැහැදිලි කරන්න හදන්නේ. අවුරුදු 12ක් තිස්සේ වැඩ ඉන්නේ චද්දන්ත භවනේ. ඒ භාග්‍යතුන් වහන්සේ අත්හැරලා යනවනේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ කියලා කියන්නේ අපේ ශාසනයේ මුලින්ම ධර්ම අවබෝධය ලැබපු භික්ෂුවනේ. සරියුත් මුගලන් දෙනම වහන්සේ ශාසනයට ආවට පස්සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ කවදාවත් භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙන්නේ නැහැ. හේතුව තමයි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. මොකද භාග්‍යතුන් වහන්සේ ළඟ දෙවනි ආසනයේ වාඩි වෙන්න පාරමිතා පුරාපු කෙනෙක් ඉන්නවා. ඒ තමයි සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ දැන් ශාසනයට ඇවිල්ලා ඉන්නකොට මේ ශාසනයේ මුලින්ම ධර්ම අවබෝධය කරපු කෙනා කියලා මං එතන ඉන්න ගැලපෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනක ධර්ම දේශනාවක් නමුත් ශ්‍රවණය කරන්න ගියහම සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේගේ ආසනයේ පිටිපස්සෙන් තමයි චිර රාත්‍රාඥ භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර දරන කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ අසුන පැනවෙන්නේ. ඉතින් සඳහන් කරනවා සරියුත් මුගලන් දෙනම වහන්සේ හුඟක් අපහසුතාවයට පත් වෙනවා ඒ නිසා කියලා. හරියට නිකන් උන්වහන්සේ පිටිපස්සේ තියලා ඉස්සරහින් ඉන්නකොට මහ විසගෝර සර්පෙක් තමන්ගේ ළඟ ඉන්නකොට ඒ සර්පයා ගාව වාඩි වෙලා ඉන්නේ කොහොමද? ආන් ඒ වගේ බයක් දැනෙනවා කියලා. මහ විශාල ගිනි කන්දක් ගාව ඉන්නකොට කොයි තරම් බයක් දැනෙනවද ඒ තරම් බයක් දැනෙනවා කියලා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් රහතන් වහන්සේට කොහෙද බය කියලා. මේ කියන්නේ ඒ කාරණාව නෙමෙයි. කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහින් ඉන්න කැමති නෑ. ඉතින් ඒක දැනගෙන කොණ්ඩඤ්ඤයන් වහන්සේ තීරණය කරනවා උන්වහන්සේලා අපහසුතාවයට පත් කරන්න ඕනේ නෑ. මම මෙතනින් පිටත් වෙන්න ඕනේ කියලා. ඒකයි අවසරය ඉල්ලගන්නේ භාග්‍යතුන් වහන්සේගෙන්. අවසරය ඉල්ලගෙන චද්දන්ත භවනට වැඩලා 12 අවුරුද්දක්ම වැඩ ඉන්නේ චද්දන්ත භවනේ. ඒ කියන්නේ මිනිස් වාසයෙන් හුඟක් ඈත. චද්දන්ත භවනේ කවුද උපස්ථාන කරන්න ඇත්තේ? 이르දිමත් ඇත්තු 8000ක් හැමදාම උපස්ථාන කළා. කොණ්ඩඤ්ඤ සූත්‍රයේ තමයි අපූර්වට මේක විස්තර කරන්නේ. ඒ ඇත්තු තමයි සියලුම උපස්ථාන කරන්නේ. ඇත්තු 8000ක් ඉන්නවා. ඇත්තු 8000 බෙදාගත්ත පුදුම සතුටින් බෙදාගත්තේ රහතන් වහන්සේ වැඩියහම. හැම දවසකම උපස්ථාන කරන්න එක ඇතෙක් ඉන්න ඕනේ. හැබැයි උපස්ථායකයා අද ඔහුයි කියලා අනික් අය නිහඬ වෙන්න බෑ. අනික් අය ඔහුට සහයෝගය දෙන්න ඕනේ. ප්‍රධාන කෙනෙක් ඉන්න ඕනේ දවස බාර අනික් අය සහාය දෙන්න ඕනේ. මේ ඇත්තමයි තීරණය කරන්නේ. 12 අවුරුද්දක්ම උපස්ථාන කළා. නෙළුම් අල ගලවලා ගෙනල්ලා දෙනවා. නෙළුම් ඇට සුද්ධ කරලා ගෙනල්ලා දෙනවා. සඳහන් කරනවා ඉතින් චද්දන්ත භවනේ පිපෙන නෙළුම් දණ්ඩක් බෙර කඳක් වගේ ලොකුයි කියලා. නෙළුම් දණ්ඩ බෙර කඳක් වගේ නම් නෙළුම් මල කොහොම තියෙන්නේ ඇද්ද? ඉතින් මේ මල් වල අර පැහුණ ඇට ගෙනල්ලා දෙනවා. ඊළඟට පොක්කර මදු කියලා කියන්නේ කුඩාමී. කුඩාමී කියලා මේ කැලේ හඳුන්වන්නේ ලෝකයේ රසම පැණි වර්ගයේ පොක්කර මදු කියලා කියන්නේ. කුඩාමී වල පැණි. කුඩාමී පැණි කියලා කියන්නේ සමහරට දන්නවද දන්නේ නැහැ අපේ අය. දැන් හුඟක් වඳ වෙලා යන ස්වභාවයක් තියෙනවා. ගස්වල අතු වල බඳින මී මැස්සට වඩා ටිකක් කුඩා මැස්සෙක්
ඒවට සාමාන්‍ය කෙනෙක් දඬුවැල් බෑය කියලා. අන් ඒ පැණි තමයි මේ මී පැණි අතර රසම පැණි කියලා කියන්නේ. දැන් හුඟක් දුර්ලභයි දඬුවැල් බෑය. එතකොට ඒ මී පැණි හැදෙනවා කියලා සඳහන් කරනවා මේ නෙළුම් කොළවල. ඒ කොහොමද නෙළුම් කොළවල හැදෙන්නේ? මොකද කැලේ තියෙන මල් රේණු හුළඟින් අරගෙන ඇවිල්ලා මේ නෙළුම් යායේ හලහම ඒ මල් රේණු පිරෙනවා අර නෙළුම් කොළවල ගොට්ටේ. රැයට පිනිබානකොට පින්නට වතුර එකතු වෙනවා. මල් රේණුයි දවල්ට අවුවට පැහෙනවා. පැහිල් තමයි මේ පැණි හැදෙනවා කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ සලකපු හැටි එහෙමයි. උග්ගස් උක් වනාන්තරයක් තියෙන චද්දන්ත පොකුණ වටේට. ඒක උග්ගහක් පුවක් කඳක් වගේ ලොකුයි කියලා කියන්නේ. මේ උග්ගස් ගලවගෙන ගිහිල්ලා සුද්ධ කරලා ගල් උඩ තියලා මිරිකනවා. මිරිකහම උක් පැණි ගලාගෙන ගිහිල්ලා ඔය ගල් වල තියෙනවනේ හරියට පොඩි පොඩි වලවල්. ඒ වලවල් වල මේ උක් පැණි එකතු වෙනවා. අවුවට ගල රත් වෙනවා. රත් වෙලා මේ පැණි පැහෙනවා. පැහිලා හකුරු කැට හැදෙනවා. ආන් ඒ හකුරු ගෙනහිල්ලා පිළිගන්නවා. හරි ආශ්චර්යමත්. ඒ ඇත්තෝ 8000ක් දෙනා කොණ්ඩඤ්ඤයන් වහන්සේට සලකලා තියෙන හැටි. එක දවසක් උන්වහන්සේ බලනවා මට තව ජීවත් වෙන්න කොච්චර ආයුෂ තියෙනවද? ඒ බලන මොහොත වෙනකොටත් ආයුෂ ඉවර වෙලා. ඊට පස්සේ තීරණය කළා පිරිනිවන් පාන්න අවශ්‍යයි. භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳලා එන්න ඕනේ. නමුත් උන්වහන්සේට එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ ගාවට යන්නේ? ඒ කොහොමද යන්නේ කියලා හිතන්නේ. දැන් 12 අවුරුද්දක් මිනිස් වාසයෙන් ඈත් වෙලා ඉන්නේ. එතකොට මේ අවුරුදු 12 ඇතුලේ ශාසනයට ආපු අලුත් උපාසක උපාසිකාවෝ බොහොම ඉන්නවා. ඒ වගේම පැවිදි වෙච්ච අයත් බොහොම ඉන්නවා. ඒ හැමෝම අහලා තියෙනවා මේ ශාසනයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤනම් භික්ෂුවක් තමයි මුලින්ම ධර්මය අවබෝධ කළේ කියලා. අප්‍රමාණ ගෞරවයක් උන්වහන්සේ ගැන හිතේ තියෙනවා. නමුත් කවුරුවත් දැකලා නැහැ. මේ අලුත් කට්ටිය දැකලා නැහැ. මම භාග්‍යතුන් වහන්සේ ළඟට යනකොට භාග්‍යතුන් වහන්සේ ධම්සභාවේ වැඩ ඉඳී. මම මේ පිරිස අතරින් මම දැක්කහම භාග්‍යතුන් වහන්සේ මට කතා කරයි. නමුත් මේ අලුතින් ආපු අයට හිතෙයි මේ තරම් විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ කතා කරපු මේ මහල්ලා කවුද කියලා. ඒ සඳහන් කරනවා දැන් කෙස් පැහිලා ජරා ජීර්ණ ස්වභාවයටපත් වෙලා කොන්දක් ටිකක් ඉස්සරහට නැමිලා මම භාග්‍යතුන් වහන්සේ ගාවට යනකොට මේ මහල්ලා කවුද කියලා කාට හරි හිතුනොත් හිතපු කෙනා වෙනුවෙන් අවීචිය දොර ඇරෙනවා කියලා කියන්නේ. වැරදි වචනයක් උන්වහන්සේ ගැන වැරදි සිතුවිල්ලක් ඇති වුණොත් අවීචිය දොර ඇරෙන්න තරම් මේ මහා සංඝයාගේ ගුණය කොච්චරද? සීල තේජස කොයි තරම්ද? නමුත් කල්පනා කළා හැබැයි මම කවුද කියලා දැනගත්තොත් මේ හැමෝගෙම දෝත නතර වෙන්නේ නලල උඩ. යමෙක් එහෙම කළොත් ඔහු වෙනුවෙන් සුගතියේ දොර ඇරෙන එක නවත්තන්නත් සමත් නැහැ. ආන් ඒක හින්දා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ ධම් සභාවේ කෙරවල හිට ගන්නවා. මොකද සියලුම ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නේ. පිටිපස්සෙන් හිටගත්තාම තමන් පේන්නේ නැහැ. එතන ඉඳලා භාග්‍යතුන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි කියලා කියනවා. එතකොට අර ශ්‍රාවකයෝ දන්නවා එහෙනම් ඒ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේද මේ වැඩලා ඉන්නේ. සියලු දෙනාම දෝත නලල මත තියාගෙනයි උන්වහන්සේ දිහා බලන්නේ. එහෙම අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේට වැඳලා පිරිනිවන් පාන්න අවසර ඉල්ලහම කොහෙද පිරිනිවන් පාන්නේ කියලා අපම් සඳහන් කළේ චද්දන්ත භවනෙමයි. එහෙම ප්‍රකාශ කරලා උන්වහන්සේ ආපහු පිටිපස්සට බුදුරජාණන් වහන්සේ නොපෙනෙන තාක්කල් ගමන් කරනකොට සඳහන් කරන්නේ රැස් වෙලා හිටපු පිරිසට කෑ ගැහිලා ඇඬුණා කියලා. උන්වහන්සේ කෙරවලට ගිහිල්ලා නතර වෙලා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කරලා ඒ සියලු ශ්‍රාවකයන්ගේ හිත් හදලා චද්දන්ත භවනට වැඩලා
පැන් සැනහිලා උන්වහන්සේගේ කුටියට ගිහිල්ලා වැඩ ඉඳගෙන යහන මත ඉඳගෙන ආයු සංස්කාරات හරිනවා. එදා උදේ උපස්ථානයට නියමිත ඇතා දැහැටි දඬු සකස් කරලා මුවදෝවනේ පැන් පිළියෙල කරලා මේ සියල්ලම කරලා දැන් බලාගෙන ඉන්නවා කොණ්ඩඤ්ඤන් වහන්සේ වඩිනකන්. වෙනතරම් පාන්දරම අරුණ නැගෙන්න කලින් මුවදෝවනේ කරන්න වඩිනවා. දැන් අද අරුණත් නැගිලා තාමත් නැහැ. දැන් දවල් වෙලා තාමත් නැහැ. පළවෙනි නෙලාගෙන යන්න තියෙනවා. දැන් පළවෙලත් සූදානම්. කල්පනා කළා හාමුදුරුවෝ තාම වැඩි නෑ. කුටිය ළඟට ගියා. තාම පන්සලේ දොරත් වහලා. ටිකක් හොනෙන් දොර තල්ලු කරලා බැලුවා. ශක්ති සම්පන්න ඇත්තුනේ දල 6ක් තියෙනවා. ඒකනේ චද්දන්ත කියලා කියන්නේ. මිනිස්සු කෝටි 1000ක ශක්තිය දරනවා. තාමත් ඇඳ උඩ වාඩි වෙලා ඉන්නවා. හොඳ ලං කරලා බැලුවා මුව මඩල ගාවට. ආශ්වාස ප්‍රාශ්වාස කරන බවක් නැහැ. ඒ නිසා තේරුම් ගත්තා පිරිනිවන් පෑවා කියලා. ඇතිවෙච්ච දුකට කෑ ගහපුවාම සඳහන් කරනවා මුළු හිමවත කම්පා වුණා කියලා. ඒ මොහොතේ 8000ක් සියලු දෙනාම ඇත්තු එකතු වෙලා මේ 8000කින් නායක හස්තියාගේ කුම්භස්ථලයේ මත මහතෙරුන් වහන්සේගේ ශ්‍රී දේහය තියලා මේ ඇත්තු කොටසක් මල් කිනිති කඩාගෙන තව කොටසක් කොළ අතු කඩාගෙන මහතෙරුන්ට හෙවන හදමින් මල් කිනිති දරාගෙන උපහාර දක්වමින් හිමවත වටේට යොදුන් 3000ක් හිමවත වටේ මේගොල්ලෝ ප්‍රදක්ෂිනා කරනවා මහතෙරුන් වහන්සේට ගෞරව කර කර. ඉතින් යොදුන් 3000ක් ගමන් කරන්න ඒ ඇයට වෙලා යන්නේ නැහැ. මොකද මේ සියලුම ඇත්තු අහසින් ගමන් කරන අය. සක්විති රජවරුන්ටයි මෙවන් ඇත්තු පහළ වෙන්නේ. මේ හස්ති යානය කොයි තරම් වේගවත්ද? උදේට කෑම බෙදෙනකොට රජුරෝ තීරණය කරනවලු ලෝකෙ වටේ රවුමක් ගිහිල්ලා එන්න ඕනේ කියලා. එතාගේ පිටේ නැගලා ලෝකෙ වටේ රවුමක් ගිහිල්ලා උදේට කෑම කන්න මාලිගාවට ආයෙනවා කියලා කියන්නේ. ඒ තරම් වේගවත්. ඉතින් ඒ වගේ සතුන් සිව්පාවන්ගෙන් පවා අසීමිත උපහාර ලැබපු ගුණ දරපු ගුණ තිබුණ මහා සංඝයාගෙන් පිරිච්ච ශාසනයක් සම්බුද්ධ ශාසනය. මහා කාශ්‍යපයන් වහන්සේගේ ගුණය භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. පිප්පලි කුමාරයා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. එහි කාලේ නම පිප්පලි. භාග්‍යතුන් වහන්සේ දන්නවා මගේ ශාසනයේ 3 වෙනි ශ්‍රාවකයා අද මේ ශාසනයට එන දවස කියලා. ඒ කියන්නේ ශාසනයේ 3 වෙනියා වෙන්න පාරමිතා පුරලා තියෙන කෙනා. ඉතින් ඒ නිසා උන්වහන්සේට තමන් වහන්සේ ඉන්න තැන හොයාගන්න උන්වහන්සේත් පෙරමගටකම් වඩිනවා. බඩල වනාන්තරයේ නතර වෙලා තමයි අති ආශ්චර්යමත් රශ්මියක් විහිදවන්නේ. මම හිතන්නේ ඒක බුදුරජාණන් වහන්සේ නැවත එවන් රශ්මියක් විහිදුවාද කියන කාරණාවක් තාම කොහෙන්වත් හම්බ වෙලා නැහැ. ඒ තරම්ම අසිරිමත් බුද්ධ රශ්මියක් විහිදවන්නේ. විශාල බුදුරැස් කැට කැට විහිදුවලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා රත වගේ රත රෝද වගේ කුටි වගේ විශාලයි කියලා. නමුත් ඉහළට යනකොට ගස්වල කොළවල අතුවල රිකිලිවල වදිනකොට අර මල් වෙඩි පුපුරනවා වගේ ඉහිරෙනවා. ඉහිරි ආලෝකයේ බැබලෙනවා. ඉතින් වනාන්තරයේ ඉහළින් මෙවන් ආලෝකයක් පිප්පලි කුමාරයා කල්පනා කරනවා මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේම විය හැකියි. නමුත් කොහෙද ඉන්නේ? බලහම කැලෑවේ ගහක් නුග ගහක් මුල හරියට නිකන් හුළඟට බැබලෙන ගිනි අඟුරක් වගේ. භාග්‍යතුන් වහන්සේ දීප්තිමත්. එතන ඉඳලා නැමි ගිහිල්ලා තමයි දන ගහලා වැඳලා කියන්නේ මූණ දිහා නම් බැලුවෙම නැහැ කියලා කියන්නේ. ශක්තිය නැහැ බලන්න කෙලින් මුව මඩල දිහා. අපිටත් හරියටම බුදුරජාණන් වහන්සේ තේරුණොත් පින්වහන්සේ මේ පිළිම වහන්සේටවත් කෙලින් ඉඳලා මුව මඩල බලන්න නම් ශක්තිය නැහැ ශ්‍රද්ධාවන්තයාට. භාග්‍යතුන් වහන්සේ හඳුනාගත්තොත් ගිහිලා කියන්නේ ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රූ. ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රූ කියලා 3 පාරක් කියනවා.
කාශ්‍යපය මම තමයි ඔබේ ශාස්තෘ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා ප්‍රකාශයක් කරනවා. කාශ්‍යපය මම තමයි ඔබේ ශාස්තෘ කියලා කියන්න වෙන ශාස්තෘවරයෙක් මේ ලෝකේ නැහැ. එහෙම කවුරු හරි කෙනෙක් මමයි ඔබේ ශාස්තෘ කියලා ශාස්තෘ නොවීම කිව්වොත් ඔහුගේ හිස එතනම ගැලවිලා බිම වැටිලා ඔබ ළඟට රෝල් වෙනවා කියලා කියන්නේ. මොකද කාශ්‍යප කුමාරයාට මමයි ශාස්තෘ ඔබේ කියලා කියන්න සමතෙක් වෙන නැහැ කියලා. ඒකට හේතු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කාශ්‍යප කුමාරයා මේ මහ පොළොවට කතා කරලා කිව්වොත් මහ පෘථුවිය ඔබ මගේ ශාස්තෘ කියලා. ඒ ප්‍රකාශය දරන්න බැරුව මේ මහ පොළොව වෙවුලනවා කියලා කියන්නේ. භූමි කම්පාය තියෙනවා කියලා කියන්නේ පොළොවේ. මේ ගිහි කාලේ ගුණය ගැන කතා කරන්නේ පැවිදි වෙච්චාම ගුණය ගැන නෙමෙයි. මහා සාගරයේ ළඟට ගිහිල්ලා කිව්වොත් මහා සාගරය ඔබ මගේ ශාස්තෘ කියලා. මහා සාගරයට අනුමත කරන්න පුළුවන් නම් අබ පියල්ලකට ගණ්ඩ වතුර ටිකක් නැතුව වේලෙනවා කියලා කියන්නේ ඇහි පිල්ලම් ගහන මොහොතට වියලිලා යනවා. මහමේරු පර්වතය ළඟට ගිහිල්ලා කිව්වොත් යොදුන් 84000ක් උස මේ මහමේරුව. කියන්නේ ජලයෙන් උඩ යොදුන් 84000යි තියෙන්නේ. ජලයෙන් යටත් යොදුන් 84000ක් තියෙනවා. මහමේරුවේ මුළු උස යොදුන් 1,68,000ක්. අංගේ නිසා මේ මහමේරුවට කිව්වොත් ඔබ මගේ ශාස්තෘ කියලා. මහමේරු පර්වතයේ ඉහිරෙන්ඩ පටන් ගන්නවා කියන මේ අතට අරගෙන මිට මොලවා ගත්ත 10 මිටක් අත්හැරියහම යම්සේ නැවත ඉහිරෙනවද මහමෙරේ ඒ විදිහට ඉහිරෙනවා කියලා. අන්තිමට දේශනා කරනවා කාශ්‍යපය. මේ ගිහි කාලේ ඔබේ ගුණේ. නමුත් කාශ්‍යප මම ඔබේ ශාස්තෘ කියලා කියන්න මොනතරම් සුදුසුද? කාශ්‍යප ඔබ විතරක් නෙමෙයි. ඔබ වාගේ ගුණදරන අය 100ක් 1000ක් ලක්ෂයක් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් වුණත් ඔබ වගේම ගුණදරන අය ඇවිල්ලා මට කිව්වොත් ස්වාමීනි ඔබ අපේ ශාස්තෘ කියලා. කාශ්‍යපේ මම දෙපාරක් හිතන්නේ මම කියනවා මම ඔබලාගේ ශාස්තෘ කියලා. කාශ්‍යපේ ලක්ෂ ගණන් ඔබලාගේ ගුණයට මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක ලෝම කූපයක් හොලවන්න බෑ කියලා කියන්නේ. පාංශුකුල චීවරයේ කොන අල්ලලා පෙන්නලා කියනවා කෝටි ගණන් ඔබලාගේ ගුණයට මේ පාංශුකුල චීවරයේ කෙරවලවත් හොලවන්න බෑ කියලා. එක්කෙනාගේ ගුණයට මහ පොළොවත් කැළඹෙනවා, මහ සාගරයත් වේලෙනවා, මහමේරුවත් ඉහිරෙනවා. එවන් අය කෝටි ගානක ගුණයට පාංශුකුල චීවරයේ කොනවත් හොලවන්න බෑ කියලා කියනවා. එතකොට මේ මහා සංඝ රත්නයේ ප්‍රධානිය වෙච්ච සියලු මහා සංඝයාගේ ශාස්තෘ වෙච්ච භාග්‍යතුන් වහන්සේගේ ගුණ කදම්බේ කොයිතරම්ද? එවන් භාග්‍යතුන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලැබලා ඒකයි මම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ජීවත් වෙන්න මුළු ජීවිත කාලයම ජීවත් වෙන්න ප්‍රතිඥා දීපු පිරිසකට තමයි මහා සංඝයා කියලා මේ ශාසනය කියන්නේ. මහා කච්චායන මහරහතන් වහන්සේ දැකලා සෝරෙය්‍ය කියලා තරුණ බ්‍රාහ්මණයෙකුට රාගසිතක් ඇති වුණා. අනේ මේ හාමුදුරුව මගේ බිරිඳ වුණා නම් කියලා හිතුණා. ඒ මොහොතේම හිතුවා නෑ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබ්බනම් කියලා. සිතුවිලි දෙක අතරේ සෝරෙය්‍ය ස්ත්‍රියක් වෙලා ඉවරයි. මේ ලෝකේ සමහර කෙනෙක් කියන්නේ කරන්න බැරි දේවල් අතර කරන හැකිම දෙයක්. සමහර පුද්ගලයන්ට බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා හිතලා අපි කියනවා ඔහුට කරන්න බැරි කාන්තාවක් පිරිමියෙක් කරන එකත් පිරිමියෙක් කාන්තාවක් කරන එකත් විතරයි කරන්න බැරි කියලා. අනික ඕනම දෙයක් පුළුවන් වගේ කියලා හැකියාවන් ගැන කියනකොට කියන්නේ. නමුත් කාන්තාවක් පිරිමියෙක් කරන එකත් පිරිමියෙක් කාන්තාවක් බවට එක ජීවිතයක් ඇතුලේ පත් කරන එකත් මේ ශාසනයට පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ. සිතුවිලි මාත්‍රයෙන් සෝරෙය්‍ය ස්ත්‍රියක් වෙලා. පස්සේ කච්චායනයන් වහන්සේගෙන් සමාව ගත්තාම
සෝරය පුරුෂයෙක් බවට පත්වෙනවායි. හැබැයි පුදුම සහගත සිද්ධිය සෝරෙයට දාව ඉපදිච්ච දරුවෝ දෙන්නෙක් ඔහුගේ බිරිඳට ඉන්නවා. ඔහු ස්ත්‍රියක් බවට පත්වනාට පස්සේ වෙන සිටුවරයෙක් එක්ක විවාහ වෙලා ඔහුට දාව සෝරෙයට ඉපදිච්ච දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. අන්තිමට දරුවෝ 4 දෙනාම දාලා පැවිදි වෙලා රහත් වෙනවා. මේ ජීවිතෙන් රහත් වෙන්න තරම් පින් තියෙන කෙනෙක් නමුත් මේ ශාසනයේ මහා සංඝයා ගැන ඇති කරගත්ත වැරදි සිතුවිලි මාත්‍රය ඵල දුන්නා කියන කාරණාව මනාව පැහැදිලි කරන තැන. ඉතින් ඒ වාගේ පින්නතුනි නිමක් නැති ගුණ දරන මහා සංගරුවනට තමයි මේ සුපටිපන්න ආදී ගුණ 9ක් සිහිපත් කරලා අපි වන්දනා කරන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා කියන මේ දිවුරුම් ප්‍රකාශය හරියටම දිවුරුම් දීලා මේ සංඝයා සරණ යනවා නම් යම් කෙනෙක් දිවා රාත්‍රී දෙකේම ඔහුගේ ජීවිතේ පිනෙන් පිරෙනවා කියලා කියන්නේ. පුණ්‍යවන්ත ගංගා 8කින් එකක් තමයි සංඝං සරණං ගච්ඡාමි. මේ ලෝකේ දිවුරුම් ප්‍රකාශ තමයි මේ තියෙන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියන එක දිවුරුම් ප්‍රකාශය. ඇයි ඒක දිවුරුම් ප්‍රකාශයක් කියලා කියන්නේ? සංඝං කියන්න ඕන තැන සංඝං කියලා හරියන්නේ නැහැ. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හරියටම උච්චාරණය කරන්න ඕනේ. මා ප්‍රාණ ගයන්න යෙදෙන්න ඕන තැනට සංයක ගයන්න යොදලා තිබුණොත් නැත්නම් දන්ත දකුරක් ලියලා තිබ්බොත් මෙතන අර්ථ දෙකක් වෙනවා. ඉත මහා සංඝයා සරණ යන්න නම් සංඝං කියලාම කියන්න ඕනේ. ගච්ඡාමි කියලා මා ප්‍රාණ අකුර උච්චාරණය කරන්න ඕනේ. අනිත් එක තමයි ඒ වැකිය කියනකොට මහා සංඝයා එතම මම මහා සංඝරත්නයේ සරණ යනවා කියලා මහා සංඝරත්නයේ අරමුණු වෙලා තියෙන්න ඕනේ. බුද්ධං සරණං කියන කොටත් එහෙමයි. ධම්මං සරණං කියන කොටත් එහෙමයි. සංඝං සරණං කියන කොටත් එහෙමයි. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මේ සංඝයා සරණ යනවා නම් යම් කෙනෙක් ඒ සරණම මේ ලෝකේ ඔහුට වෙන සරණක් නැති තරම්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සරණ, ධර්ම රත්නයේ සරණ, සංඝ රත්නයේ සරණ, මේ තිසරණ සරණ හැර මේ ලෝකෙ මට වෙන සරණක් නැහැ. ආන් ඒ නිසා මේ මහා සංඝ රත්නය ගැන කල්පනා කරලා, මහා සංඝ රත්නයේ ගුණය ගැන කල්පනා කරලා, උන්වහන්සේලාගේ අසීමාන්තික වූ නිහතමානීකම මේ හැම ගුණයක්ම සිහිපත් කර කර මෙවන් උතුම් මහස්වගරුවන සරණ ගියපු මට මේ සංසාරයෙන් එතර වෙන්න අසීමාන්තික උපකාරයක්. සුගතියෙන් සුගතියට යන්න ඒක මහ ලොකු උපකාරයක් කියන කාරණාව දැනගෙන සංඝ රත්නයේ සරණ යන්න කියන කාරණාව මේ ගුණ කීපේ පැහැදිලි කරලා සිහිපත් කරන්න තීරණය කළේ. එතකොට අපිට පුළුවන් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ගුණ දැනගෙන සරණ යන්න. ධර්ම රත්නයේ ගුණ දැනගෙන සරණ යන්න. ආර්ය මහා සංඝ රත්නයේ ගුණ දැනගෙන සරණ යන්න. මේ තුනුරුවන මනාව සරණ යන්න පුළුවන් වුණොත් යේකේචි බුද්ධං සරණං ගතාසී නතේ ගමිස්සන්ති අපාය භූමි. යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ අපායට. පින්නතුනි බුදුන් සරණ ගියා කියන කාරණාව සම්පූර්ණ වෙනවත් එක්කම දහම් සංගුන් නිකම්ම සරණ ගියා වෙනවා. අය අමුතුවෙන් ධර්ම රත්නයයි සංඝ රත්නයයි සරණ යන්න ඕනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් තුනුරුවන්ම සරණ ගියා වෙනවා. ඒ නිසා යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ කවදාවත් අපායට. පහාය මානුසංදේහං මනුස්ස කයෙන් ප්‍රාණවායුව නික්ම යනවාත් එක්කම දේව කායං පරිපූර්ණසන්ති ඔහු පුරවන්නේ දෙව් පිරිසයි කියලා දේශනා කළා. ඒ තරම්ම ශ්‍රේෂ්ඨත්වයක් තුනුරුවන් සරණ යාම. අපි අහලා තියෙන්නේ සෝවාන් වෙච්ච උතුමන් වහන්සේ අය කවදාවත් නිරේ කියන්නේ. එතකොට සෝවාන් නොවිච්ච අපි නිරේට වැටෙනවද නැද්ද කියන එක ස්ථිර නැහැ. අපි ඉන්නේ වැට උඩ. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට දුන්න පුදුම අවස්ථාවක්. තුනුරුවන් සරණ යන්න හරියට
මේ ජීවිතය අපායට යන්නේ කියලා. බලන්න මොන තරම් රැකවර නැද්ද කියලා. හරියට තුනුරුවන් සරණ යන්න. මේ ලෝකේ ඉපදිච්ච කෙනෙක් කළ යුතු හොඳම දේ බුදුන් සරණ යෑමයි. අන් ඒ නිසා මේ උතුම් තුනුරුවන සරණ ගිහිල්ලා සතර අපායෙන් අත මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරලා මේ සසර මඟ කෙරවල කරගන්න තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්න මේ ධර්ම කාරණා ටික ඔබට ජීවිතයට ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ගම්පහ වතුරගම ලිපිනෙහි පදිංචි ශමිලා ආර්යරත්න මහත්මිය හා ගිහාන් ෂෙල්ලහැන්නදී මහත්මා තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන කපිතාන් අතුල ඉන්ද්‍රජිත් ආර්යරත්න සහෝදරයාටත් පවුලේ සියලුම මියගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් සද්ධර්ම දානමේ කුසල කර්මය අනුමෝදන් වේවා. දේශකයාණන් වහන්සේටත් අපගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ සැලසේවා. අප සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ අප සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලුම කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශමිලා ආර්යරත්න මහත්මිය සහ ගිහාන් මහත්මයා විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ සැලසේවා. දායකත්වයේ දරූ දායක පින්නතුන් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වුණ හැම සියලු දෙනාටමත් පින් අනුමෝදන් කළ ආශිර්වාද කළ හැමටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා අපි නැවතත් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.